ඔයාලා කියන ඉද්දසා කිනීර එකිනෙක ස්පර්ශව පවතින අවස්ථාවේදී මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක පරිමාණය ඒ රූපේ දක්වයි. ලෝහ ගෝලයක් ඉද්දා කිනීර අතර නියමිත තබැති අවස්ථාවේ පරිමාණය B රූපේ දක්වයි. මේ B කොටස් දෙකක් නෙවෙයි ඒක වෙනස් කරලා ගහලා තින්නේ. ස්ක්‍රූපාන්තරාලය 0.5යි වෘත්තාකාර පරිමාණය සමාන කොටස් 50කට බෙදලා තියෙනවා. ඒතකොට ඔයාලගෙන් අහනවා ලෝහ ගෝලයේ නිරවද්‍ය විස්කම්භය. ඒතරවල පළවෙනි එකෙන් හොයා ගන්න ඕනේ දෝෂය. ඕකේ අන්තරාලය 0.5යි දිදාලි කොටස් 50යි කියලා කියන්නේ කුඩා මිනුම ගැටලුවක් නැහැ 0.01 මිලිමීටර නේ. ඊට පස්සේ දෝෂ හොයා ගන්න ඕනේ බලන්න පරිමාණය බිඳුව රේඛා කලින් තියෙන්නේ. සම්පාදලා තියෙන්නේ කීයද බලන්න. සම්පාදලා තියෙන්නේ බිඳුව 4 නේද? 3ද? 3. 1 2 3 කොටස් 3ක් නේ යන්න ඕනේ. එහෙනම් දෝෂය වෙන්නේ 0.01 මිලිමීටර වැඩි කරන්න ඕනේ 3. එතකොට දෝෂයේ 0.03 මිලිමීටර. ඕක ධන මූලාංක දෝෂයක්. හරි. එතකොට බලන්න පාඨාංකයේ දකුණු පැත්තේ කිව්වොත් ඔයාලට එනවා 3 රේඛා උඩින් තියෙනවා පහලින් තව ඉරක් තියෙනවා කියන්නේ 3.5යි. එතකොට ප්‍රධාන පරිමාණයෙන් 3.5 මිලිමීටර. ඊට පස්සේ සමපාත වෙලා තියෙන්නේ 30 31 නේ 31. එතකොට 0.01 එකතු කරන්න ඕන. එතකොට එනවා 3.81 මිලිමීටර. හරි 3.81 මිලිමීටර. එතකොට දෝෂයේ ගෝලයේ නිවැරදි ස්කම්භය මොකක්ද එතකොට? පාඨාංක කරන්නේ 3.81 නේ. 3.5යි 30යි 31යි. එතකොට මේකට මේ දෝෂය මොකද කරන්න ඕනේ? මේකෙන් දෝෂය අඩු කරන්න ඕනේ. ඔක ධන මූලාංක දෝෂයක් නේ. ඔව් එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ 0.03. 11න් 3ක් 8යි, එතකොට 7යි, නැත්නම් 3.78 මිලිමීටර. උත්තරේ වෙන්න ඕනේ 3. එකට හරි. ඔක 2030 A level ගාන මේ ළඟදී ඉතා ප්‍රතිඵල ආවේ නැති ගානක් තියෙන ඒකේ ගානක් වෙයි. ඊට පස්සේ දෙකේ බලන්න දෙවෙනි ගානේ වල පොඩ්ඩක් ඔය ප්‍රක්ෂිප්තයකේ පතේ ඊළම ලක්ෂයේදී P හදිසියේ සමාන ස්කන්ධ සහිත කැබලි දෙකකට පුපුරා යයි. පෙන්ව ඇති පරිදි එක් කැබැල්ලක් ආරම්භක ප්‍රවේගයක් සහිතව සිරස්ත පහළට වැටේ නම් පහත දක්වා ඇති කුමන රූප සටහන මගින් අනෙක් කැබැල්ලේ ගමන් මාර්ගය වඩාත් හොඳින් නිරූපණය කරයිද? වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කඩයිර මගින් පෙන්ව ඇති පිපිරීම නොවූ නම් ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගය යන්නේ. කියන්නේ කඩයිර මගින් පෙන්ව ඇති පිපිරීම ඇත්තේ පිපිරීම නොවූ නම් ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගය. කියන්නේ පිපුරු නැත්තම් ඔය ප්‍රක්ෂිප්තය මේ ප්‍රක්ෂේපණය කරාම කොහොම යනවා. දැන් මේක අදිස්සියේ පුපුරලා කෑලි දෙකකට කැඩෙනවා. ඒ කෑලි දෙකකට කැඩුනාම එක කෑල්ලක් පල්ලෙහාට වැටෙනවා මෙහෙම. පිරස්ස පහළට වැටිලා මෙන්න මෙතෙන්ද වැටෙනවා. ඊට පස්සේ ඔයාලෙන් අහන්නේ පිපිරීමක් උනේ නැත්තම් ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගය. ඔයාලා මම මේක ඇහිලා ඔයාලා හිතන්නේ ප්‍රක්ෂිප්ත ගානකුත් නෙමෙයි ඕක. ශක්තිය ගානකුත් නෙවෙයි ඕක. ඕක ඇවිල්ලා ගුරුත්ව කේන්ද්‍ර ගානක් වෙ අහලා තියෙනවා. එතකොට දැන් මේකේ ස්කන්ධ සමාන කැපිලි දෙකක් නේ තියෙන එම්බෙදීම 2යි එම්බෙදීම 2යි. එතකොට මේක එම්බෙදීම 2යි. එතකොට මේ කැඩුන්නේ නැත්තම් මෙතෙන්ද වැටෙන්නේ. දැන් ඕක
ඉතිරි කැලේ විතර ප්‍රවේගයක් තියෙනවනේ ඒක ගිහිල්ලා මේ වැටෙනවනේ. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රයේ ගානක් වෙ තියෙන මේක 2020 ගානක්. දැන් අපි ඉගෙනගෙන තියෙනවා තියරි වලදී මම ඔයාලට කියලාදී ගුරුත්ව කේන්ද්‍රය කරනකොට මේ දෙක වැටෙන්න ඕනේ. පතේ මේකනේ. සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය මේක වෙන්න. සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය මේක වෙන්න නම් මේ දුරට සමාන දුරක් ගිහලා තමයි වැටෙන්න. එතන මේ ගිහලා වැටෙන්නේ මෙතෙන්. ඒකට උත්තරය වෙන්න ඕනෝක එතකොට 4. හරි 4 වෙනි උත්තරය තමයි හරි. ඒ කියන්නේ කැඩිච්ච කැල්ල යනවාද වැඩි දුර අරකට වඩා වැඩි දුරක් කියන්නේ නැහැ නේද? දෙක සමාන වැටලා තියෙන්නේ. යා උත්තරේ තියෙන්නේ උඩට ගිහිල්ලා නේ. උඩරම තැනේ තිබිලා උඩට යන්න පුළුවන්. උඩට යන්න පුළුවන්. විකිරණ උනා නැත්නම් නේ. උඩට ගියාට පුළුවන් නේ. ඔක තීරවල දැල්ලා. අර ඔය ගාන කලින් අහලා තිබේ ගානම තමයි 2020 ආව අහලා තියෙන්නේ. තවත් විදියකට. 3. ABC කියලා බෝල තුනක් වෙනත් දිශාවලට v ප්‍රවේගයෙන් චලනය වන අතර ඒ බෝල සියල්ලේම ත්වරණය පෙන්වා ඇති පරිදි සිරස්ව ඉහළට ඒ වේ. බෝලවල වේග පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. දැන් A කියන එක්කෙනාගේ දැන් හැම එකේම ත්වරණය තියෙන උඩට A බෝලේ ප්‍රවේගය තියෙනවා මේ පැත්තට. B වල ත්වරණය තියෙනවා ඒ උඩට B වලට ප්‍රවේගයක් තියෙනවා ඉහළට. C බෝලේ තියෙන්නේ ත්වරණය උඩට ප්‍රවේගය තියෙන්නේ පහළට. B C වල. උත්තරවලෙන් අහලා තියෙන්නේ තුන බැරිද කියලා. බෑනේ. තුන්වෙනි එක ගන්න බෑ. තුන්වෙනි එකේ දුර නිකන් සමාන වගේ තිබ්බට ඒකේ ප්‍රවේගය අර ධාරය නිශ්චල වුණාම අර සම්පූර්ණ ප්‍රවේගය අරයා ගන්නකොට පිටුරුනාම උඩට ගිහිල්ලා වැටෙන්න පුළුවන්. එහෙනම් තුන නම් ප්‍රතික්ෂේප කරලා ඉතින් 4 තමයි උත්තරය අරන් තියෙන්නේ. සමාන වගේ තිබ්බට නේ. තුනක් තරසක හිතන්නේ නේ උත්තර ඔහොම තමයි තියෙන්නේ. මොකද ධාරය පල්ලෙහාටනේ වැටෙන්නේ. ඒතර ප්‍රවේගයක් ටිකක් ස්ථිරස්ස වෙන්න උඩට ටිකක් ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. ගණේෂ්ට කිව්වේ තුන්වෙනි එක. මම කියන්නේ නැහැ 16යි. ඔව්. හරි. එතකොට දැන් බලන්න මේ ABC බෝලවල වේගය යනවා වලින් අහලා තියෙන්නේ. ABC බෝල තුනක් වෙනස් දිශාවලට v ප්‍රවේගයෙන් චලන අතර ඒ බෝල සියල්ලේම ත්වරණය පෙන්වන ඇතුළේ සිරස්ස ඉහළට ඒවේ. බෝලවල වේගය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලා බලුවොත් පැහැදිලිව පේනවා දැන් B බෝලේ ප්‍රවේගයක් මේ පැත්තට තියෙන්නේ ත්වරණයත් මේ පැත්තට තියෙන්නේ නම් මෙයාගේ ප්‍රවේගය අනිවාර්යයෙන් වැඩි වෙන්න එපා. ත්වරණ දිශාවට ප්‍රවේගයක් තියෙනවා වැඩි වෙනවා. හරිද? අපි ඒකෙන් බේරගමුකෝ. මේකේ ත්වරණ පැත්තට විරුද්ධව තියෙන. ඒතර මේක අඩු වෙනවා. එතකොට ඔය වැඩි වේ කියලා උත්තර තුනක් තියෙනවා. B බෝලේ බලන්න 1 2 3න් එකක් හරි යන්න ඕනේ. C පැත්තේ තියෙන අඩු වේනේ. අඩු වේ තියෙන 2 3 විතරයි. එහෙනම් උත්තර දෙක අපිට ලඝු කරගන්න පුළුවන් 2 හෝ 3 කියලා. ඉතින් තේරෙනවනේ. දෙවෙනි තීරයේ B බෝලේ වැඩි වේ කියලා තුනක් තියෙනවා. ඒ තුනම ගන්න පුළුවන්. C වල අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා කියලා උත්තර දෙකයි තියෙන්නේ. හරි ඒ නිසා උත්තරේ එක්ක 2 හෝ 3. දැන් අපි යන්න ඕනේ 2 3 තෝරගත්තට පස්සේ A බෝලේට. දැන් තේරෙොත් මේ බෝලේ වෙනස් නොවේ කියලා වැරදි. මොකද හේතුව දැන් මෙහෙට තොරණයක් තිබ්බාම මේ එන්න මේ පැත්තට තියෙන ප්‍රවේගය ටික ටික වැඩි වෙලා මේ බෝලේ කොහොම යන්නේ නැහැ. ඊට පස්සේ කොහොම යන්න පටන් ගන්නවා. එතකොට මෑගේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ කීයද? 2. 3 තෝරන්නේ පා උත්තරේ 2. නවාල හිතනවා මේ ප්‍රවේගයේ තිරස් ත්වරණයේ තියෙන මේ පැත්තට දැන් ඔයාලා මතකනේ ප්‍රක්ෂිප්තවලදීම
කණුවක් උඩ ඉඳලා වස්තුවක් විසි කරාම තිරස් ප්‍රවේගයකින් මේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් වුණාට එන්න මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට වැඩි වෙනකොට සංප්‍රයුක්ත ප්‍රවේගයත් වැඩි වෙනවා. ඒ නිසා ඕකෙදි ගන්න ඕනේ අපි දෙවෙනි උත්තරේ. වැඩි වේ අඩු වේ. හරි ඊට පස්සේ බලන්න හතරවෙනි එක. හතර කියන්නේ ඔයාලට එකම ස්ථානයකින් පිටවන අංශු දෙකක් v සහ u කියන ඒකාකාර ප්‍රවේග වලින් ගමන් කර කන්දක් මත හැපෙන්නේ v ප්‍රවේගයේ ඇති අංශුව t බිඳුව කාලයකට පසුව u ප්‍රවේගයේ ඇති අංශුව කන්දේ හැපේ. හැපි t බිඳුව කාලයට පසුව u ප්‍රවේගයේ ඇති අංශුව කන්දේ හැපේ. අංශු නිකුත් කළ ස්ථානයක් කන්දත් අතර දුර තමයි අහලා තියෙන්නේ. දැන් එකම ස්ථානයකින් පිටවන අංශු දෙකක් තියෙනවා. මේ අංශු දෙක පිට වෙන්නේ v සහ u වේග වලින්. එක්කෙනෙක් v වලින් යනවා එක්කෙනෙක් u වලින්. අපි දැන් මෙතන තියලා කන්ද තියෙන්නේ මෙතන කියලා. ඔබ විල කන්දක හැපෙනවා. හරිද? v ප්‍රවේගයේ ඇති අංශුව හැපි t බිඳුව කාලයකට පස්සේ කියන මෙයා මේම ගිහිල්ලා t බිඳුව කාලයකට කන්දේ හැපෙනවා. t සමාන බිඳුවයි. t බිඳුව කාලයට පසු u ප්‍රවේගයේ ඇති අංශුව කන්දේ හැපේ. හැපි t බිඳුව කාලයට පස්සේ. මෙයා ගිහිල්ලා අපි හිතමුකෝ t කාලයකදී හැපෙනවා කියලා. එතකොට මේ දෙන්නම එකම වෙලාව පටන් ගන්න. මෙයා හැප්පෙන්නේ මේ අංශුව කියලා හැපෙන්නේ මේක හැප්පිලා t බිඳුව කාලයකට පස්සේ කියන්නේ මෙයාට එන්න ගත වන කාලය t ධන t බිඳුවයි. ඒ මෙයා හැපිලා t බිඳුව කාලෙ පස්සේ හැපෙනවා කියන්නේ මේකට කාලය t ධන t බිඳුවයි. ඔයාලෙන් ආන්නේ මේ කන්දයි ඒ අංශු පිටේ ස්ථාන අතර දුර අහන්නේ. එතකොට ඔයාලට අපි හිතමු මේ දුර x කියලා. මේ දුර x නම් මම දානවා s සමානයි ut දානවා. මේ අංශුවට. එතකොට යා යන දුර x වේගය v කාලය t. නම් t සමාන වෙනවා x යට v ට කියලා ගන්න පුළුවන්. මෙයාට දැම්මොත් වෙනවා s සමානයි ut. එයා යන දුරත් x යන ප්‍රවේගය u කාලය t ධන t බිඳුව. කාලය t ධන t බිඳුව. එතකොට මෙහෙම කරා අපෙන් අහන්නේ කාලය වාගෙන නේද ඉස්සෙල් එකපාර වෙන්න බැරි වෙන්නේ මෙතන මම ආදේශ කරන x වෙනකොට vt vt සමානයි ut ධන ut not t අපි දාගත් එකක් මේ පදේ මෙහෙට ගෙනාවත් වෙනවා t පොදු සාධකයක් වීර්ණ u සමානයි ut not නම් t සමාන වෙනවා ut not යට වීර්ණ u vt not යට ut not යට වීර්ණ u කියලා. දැන් ඔයාලා මෙතෙන් ආදේශ කරා. මෙතෙන්. මේකට දැම්මොත් දැන් x සමානයි bt v වරක් ut not බෙදීම වීර්ණ u. උත්තරේ එන්න ඕනේ vut not බෙදීම වීර්ණ u පස්වෙනි උත්තරේ නේ. සහ තමයි හරියි. හරි. කොහොමද වන්නේ නැත්නම් අන්තික ගන්නේ? දාන්න හරිනේ. 16ක් තියෙනවා. කෙනෙක් වඩා. අමල්ක ආශිංසන් විමර්ශ ගණේෂ්
පස්වෙනි එක. සුපර්ණ අවස්ථාවේ. සුපර්ණ. අයියෝ. right බලමු පස්වෙනි එක. ඔයාලට කියනවා මේ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා නේ ප්‍රස්ථාරයේ ප්‍රවේගය කාලය. එහෙම දීලා ඔයාලට මෙන්න කාල ටිකක් දීලා තියෙනවා t1 t2යි t1 3යි t1 කියලා නේ. 3යි t1. නිශ්චලතාවයෙන් පිටත් වන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තුවක් මුල් t1 කාලය තුල ගමන් කළ දුර මීටර 25යි. එන්න මේ කියන්නේ මෙතන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එතකොට 25යි මීටර. 2යි t1 3යි t1 කාලය තුල ගමන් කළ දුර වන්නේ. කියන්නේ මේ මුළු කාලය තුල ගමන් කරපු දුර තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රවේග දන්නේ නැහැ මේක මම දාගන්න v1යි මේ ප්‍රවේගයේ v2යි මේ ප්‍රවේගයේ v3යි. හරිද? එතකොට මෙතන කියප එක ලියන්න පුළුවන් මට ත්‍රිකෝණයක්නේ භාගයක් ආධාරකය වරක් ලම්බකුස කියන්නේ v1 t1 සමානයි 25යි නේ. 25 කියලා දීලා තියෙනවා. v1 t1 සමානයි 25යි. එතකොට ඔබ සම්බන්ධයක් කරන අතර v1 t1 සමානයි 50යි කියලා ගන්න. v1 t1 50යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකාකාර ත්වරණයෙන් යන චල සමීකරණ දාන්න බැහැ. දාන්න පුළුවන් ඉතින් ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. එතකොට ආල මෙහෙම කරාකින් දැන් මේක එකම ත්වරණයෙන් අනින්ද මේකේ හැමතැනම අනුක්‍රමණ සමාන වෙනවා. අනුක්‍රමණ සමාන වෙන්න එපා. එතකොට මේ θ මේ කෝණයේ θ නම් ඕකත් θ මේකත් θ මේක චලි සමීකරණයෙන් හදන්නත් පුළුවන් ඒක විදිහට හදන්න පුළුවන්ද? මෙතන ලියන්න පුළුවන් අනුක්‍රමණ සැලකුවොත් ඔයාලා දාන tan θ කියන්නේ මෙතන ලිව්වොත් එන්නේ v1 t1 v1 t1 ඒකම සමාන වෙනවා මෙතන ලියන්න පුළුවන් මේ මුළු එකම ගත්තොත් එහෙම v3 යට 3යි t1 කියලා ලියුවා. කියන්නේ ලොකු ත්‍රිකෝණය මේක. එතකොට මේ දෙකේ t1 කැපලා ගියාම වල සම්බන්ධයක් වෙනවා v3 සමානයි 3යි v1. නේ ප්‍රවේග අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. v1 සමානයි 3යි v1 කියලා. එතකොට අපිට හොයා ගන්න ඕනේ මෙන්න මේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිපීසියේ වර්ගඵලය තමයි හොයා ගන්න ඕනේ. ගමන් කරපු දුර කියන්නේ ඔය වර්ගඵලය. හරි. එතකොට ඔය වර්ගඵලය ලියන්න පුළුවන් අපිට කොහොමද භාගයක් සමාන්තර පාද දෙක එකතුව මේ v1 ධන v3 v1 ධන v3 වැඩි කරන්න ඕනේ ලම්බ කුස වෙන්නේ v1 ධන v3 ලම්බ කුස වෙන්නේ මේ ටිකනේ නේ 3යි t1 t එකක් අඩු කරාම 2යි t1 එතකොට ඔක සුළු කරොත් එනවා භාගයක් v1 ධන v3ට මම දාන මේ 3යි v1 වැඩි කිරීම 2යි t1 මේ දෙකට දෙක කැපෙනවානේ එතන එනවා මෙතනින් v1 පොදු සාධකයක් එනවා 1 ධන 3 වරක් t1 කියලා එතන මෙතනින් ඔයාලට එනවා v1 t1 වරක් 4 කියලා නේ v1 t1 50යි නේ නම් 50 වරක් 4 200 50 වරක් 4 200 උත්තරය වෙන්නේ 2 දෙකේ තියෙන්නේ
උත්තරයක් නෑ. 100 දෙන්නම් පොඩ්ඩයි. මම ටිකක් පොඩ්ඩයි උත්තරේ 100 දෙන්නවද? සුළු කරේ කොහොමද අර්ජුනේ? ඊයේ කාලද ගවන්න කළ දොර 25යි 25යි භාගයක් සමාන්තර පාදයක එකතු වැඩි කිරීම ලම්බ කුස එකයි t එක 3යි t වැඩි කිරීම t එක 2යි t එක නෑ 2යි t එක 3යි t එක කාලය තුල ගවන් කළ දුර අහන්නේ නේ අපි. එතකොට අපි මේ ටික ගන්න 200යි. මේ ටිකනේ 200. ඕනේ මේ ටික විතරයි යන්නේ මේ ටික ඕනේ මේ ටිකයි හොයන්නේ නෑ අපව මෙතන අපි හොයලා තියෙන්නේ t1 සිට 3යි t එකට නාලා තියෙන්නේ t1 සිට 2යි t එකට 2යි t එක සිට 3යි t එකට නේ මේ ටික අහලා තියෙන්නේ මේ ටික උදේ ඔය ටිකෙත් අපි ලියන්න පුළුවන් අනුක්‍රමන සම්බන්ධය ලියා ගන්නවා නේද මෙතන අනුක්‍රමණය ලියන්න පුළුවන් මේ විදිහට සැලකුවොත් එහෙම tan theta සමාන වෙන්නේ මෙතන v3 ඍණ v2 නේ v3 ඍණ v2 බෙදීම 3යි t එක ඍණ 2යි t එක කියන්නේ t එක ඒකම සමාන කරයක් අපිට මෙතන අනුක්‍රමණයට නේ මේකත් ඕනේ වෙයි මෙතන අනුක්‍රමණය වෙන්නේ ඉස්සල් ලියපෙකනේ v එක t එක නැත්නම් ඒක ලියන්න පුළුවන් v එකට t එක. તો t එක t එක කැපිලා යනවා. එතන v3 ඍණ v2 සමානයි v1යි. අපිට ඕනේ v2යි v3යි ඕනෙන්නේ දැන් මේ වර්ගඵල හොයාගන්න. එතකොට v1 වැඩක් නෑ. v1ට අපි දාමු එතකොට v3 ඍණ v2 සමානයි v1ට දාමු v3 බෙදීම 3ක්. එතකොට එනවා 3ෙන් වැඩි කරාම 3යි v3 ඍණ 3යි v2 සමානයි v3. එතකොට මේක එහාට දැම්මොත් මේක මෙහෙට ගෙනාවත් වෙනවා 2යි v3 සමානයි 3යි v2 කියලා නේ. දැන් ඔයා හොයන්නේ නම් මෙන්න මේ වර්ගඵලයට. මේ ත්‍රිපිටකයේ වර්ගඵලය කියන්නේ භාගයක් සමාන්තර පාද දෙක එකතුව. v2 දන v3. වැඩි කිරීම ලම්බ කුස t1. එතකොට භාගයක් v2 දන v3ට දාන්න යනවා එතකොට v2 අපිලෝ v3 නේ. මෙතනින් අක්කරයක් මෙතන v2 කියන්නේ 2යි v3 යට 3. ධන v3. වරක් t1. භාගයක් 2 යට 3 ධන 1 v3ක් එළියට ගන්න.
v3යි t1 මේ v3 මෙතනින් ආදේශ කරන්නේ 3යි v1 භාගයක් විතර 3 වරක් එක 3යි 2යි 5යිනේ 5යට 3යි v3ට දානවා 3යි v1 t1 දැන් මේ v1 t1ට දාන්න එන්න මෙතන 50 භාගයයි 5 බෙදීම 3යි 3යි 50 තර 3යි 3යි කැපෙනවා එතකොට එන්නේ නැහැ නේද උත්තරයක් එනවනේ ඒත් නැන්නේ 3යි v1 t v1 ටික 50යි මෙතන 3ක් කැපෙනවා 5 තරක් 50 දෙවරක් 25යි 25 තරක් 5 125 මේ ගානේ වැරද්දක් තමයි තියෙන්නේ නිශ්චලතාවය පිටත්තන ඒකාකාර සාධන වස්තුවක් මුල් t1 කාලය තුළ ගමන් කළ දුර 25 මීටර 2යි t1 3යි t1 කියන්නේ මේ ටිකනේ ඒ ටික තුළ ගමන් කළ දුර වෙන්නේ මීටර 125ක් එන්න උත්තරය ඔකේ 75යි 100යි එකක් හදාගන්න 125 කියලා ආපහු බලන්න මෙතන ගත්තේ මේකේ වර්ගඵල වල 25 කියලා දීලා තියෙනවා. එතකොට එන්නේ භාගයක් VT1 25යි මේ ත්‍රිකෝණයේ වර්ගඵල 25 අතර V1 T1 කියන්නේ 50යි. ඒකාකාර කරගෙන දිගටම යන්නේ. හරිද? එතකොට අපෙන් අහන්නේ මේ ගාන 2යි T1 හා 3යි T1 කාලය තුල ගමන් කළ දුර. 2යි T1 හා 3යි T1 කාලය තුල ගමන් කළ දුර. එතකොට එන්න ඕනේ මේ කාලේ ගමන් කළ දුර කියලා කියන්නේ භාගයක් මේ උස v2යි නේ v2 දාන v3 වැඩි කරන්න ඕනේ මෙතන 3යි t1 කරගෙන 2යි t කියන t1. අපි v2 v3 අස් කර ගන්න මේ ගන්න පදවල. එතන ඒ නිසා අනුක්‍රම සම්බන්ධයක් ගත්තා මේකත් ඕනේ. අනුක්‍රම සලකලා යන්න පුළුවන් මෙතනින් v1 බෙදීම t1 සමානයි ලොකු ත්‍රිකෝණේ v3 බෙදීම 3යි t1 මෙතන. එතන v3 සමානයි 3යි v1. අයලියන්න පුළුවන් අපිට tan θ ලිව්වොත් එවනවා v1 t1 සමානයි මේ ත්‍රිකෝණය ලිව්වොත් මේකේ මේ උස කියන්නේ v3 දෙන v2 බෙදී මේ ටික t1. so එතනින් එනවාල v3 දෙන v2 සමානයි v1යි කියලා. v3 දෙන v2 සමානයි v1 ම ලියලා තියෙනවා. මෙතනින් ගත්තොත් ඒ v3 බෙදීම 3යි කියලා. දිගටම 3ෙන් වැඩි කරාම එනවා මෙහෙම. 3යි v3 3යි v2 v3. එතකොට මේ පදේ මෙහෙට ගෙනාවත් අඩු වුණාම 2යි v3යි මේක එහාට ගියාම 3යි v2යි. දැන් ඔය ඔක්කොම අතර සම්බන්ධ දන්නවනේ. දැන් මේකට ආදේශ කරනවා. මේ වර්ගඵලය කියන්නේ භාගයක් මේ උස v2යි මේ උස v3යි වැඩි කිරීම t1යි. ඒ භාගයක් v2ට මම දානවා මෙතනින් 2යි v3 යට 3 කියලා. 2යි v3 යට 3 ධන v3 වරක් t1. v3 එළියට ගත්තා. මෙතන නම් 3ෙන් 2 දාන 1 කියන්නේ 3 වරක 1 3යි 2යි 5යි 5යට 3යි. මෙතන භාගයයි v3ට මම දානවා මෙතනින් v3 කියන්නේ 3ක් v1. එතන 3ක් v1 t1. මේ v1 t1ට දානවා මෙතනින් 50යි කියන. හරිද මේක 50. මේ 3යි කැපෙනවා 50ට 2 25යි 25 තරප්පා 125යි ඒක උත්තරේ හදාගන්න 125ක් කියලා. ගානේ වැරද්දක් තියෙනවා. ඊළඟ ගානේ වලට කියනවා පර්වතයක් මුදුනේද ළමෙක් ගෝලයක් පිරස්ස ඉහළට විසි කරලා එතන සිටේ පොළොවට වැටීමත් එක් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පහත දැක්කේ පර්වතයේ උස්සනේ අහන්නේ. පර්වතයක් මුදුනේද ළමෙක් ගෝලයක් ඉහළ විසි කරන ප්‍රස්ථාරයම බලන්න මෙහෙම දීලා තියෙන්නේ. එයා විසි කරලා තියෙන 20ක ප්‍රවේගයෙන් උඩට ප්‍රස්ථාරය. ඒතර 20ක විසි කරාට පස්සේ මන්දණයෙන් ගිහිල්ලා බිඳුවක් වෙන කියන්නේ පර්වතය දැන් මෙහෙම තියෙනවා නම් මෙතන ඉඳලා තමයි විසි කරන්නේ උඩට 20 කි. එතන මේක උඩට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ගැටෙන්නේ පල්ලෙහාට මේ මෙතෙන් ආවට පස්සේ තියෙනයි මෙතෙන් ඇවිල්ලා තියෙනවා.
ප්‍රවේගයේ බිඳුවයි. ඊට පස්සේ අය දැන් පල්ලෙහාට මේ තොරණය වෙනවා. මේ ප්‍රස්ථාරය එහෙම යනවා පල්ලෙහාට. තොරණය වෙලා මෙතෙන්ම ආවට පස්සේ ප්‍රවේගය 20ක් වෙනවා පල්ලෙහාට. සම්මිතිකාංශලිත. ඒතර මෙතෙන්දී ආයේ ඔය 20 කියන තැනට ඇවිල්ලා තියෙනවා. මෙතන 20යි. මෙතනින් පල්ලෙහාට තමයි පර්වතයේ උස වෙන්නේ මේ ටිකට. ඒ කියන්නේ මෙතෙන් වෙන තත්පර 2යි මෙතෙන් වෙනකොට 4යි දැන් දිගට යනවා මෙහෙම. එතකොට මෙතෙන් වෙනවා 9ක් කියලා තියෙනවා. දැන් තත්පර 9කේ තමයි ඇවිල්ලා පොළවේ වදින්නේ. එතකොට ප්‍රවේගය දීලා තියෙනවාට කීයද 60යි කියලා. එහෙනම් පර්වතයේ උස වෙන්නේ මෙන්න මේ ටිකේ වර්ගඵලය. මේ ත්‍රිපිටකයේ වර්ගඵලය. ඒක තමයි මේ ටික වෙන්නේ. මේ අර මේ ඇයිල උඩට කියපු ටික. මේ ටික. මේ අර පල්ලෙහාට ආපු ටික මේ ටික මේ. ඊට පස්සේ මේ තියෙන කන්ද පල්ලෙහාට. ඒතර මේකේ වර්ගඵලය වලට එන්නේ මොකද්ද? භාගයයි සමාන්තර පාදය කියන්නේ 20 ධන 60 ඍණාගයන් ගන්න එපා. ලම්බ කුත 9න් 4ක් 5යි. එතකොට 60යි 20යි 80යි 40 පරප්පා 200යි. එන කන්දේ පර්වතයේ උස මීටර 200යි නේ. පස්වෙනි උත්තර. දෙසීයයි. ඊට පස්සේ බලනවල 7 වෙනි ගාන. 7 වෙනි එක නම් කලින් හදලා තියෙන මම දැක්ක ළඟදී. ළමුල් ඉස්කෝලේ වාරි භාගෙ තිබ්බ ප්‍රශ්නේ. මේක ඉමල්ෂ වරද්දලක් තිබ්බ මම දැක්ක. නේද? මෙහෙම තියෙන්නේ. මම කලින් ගොඩක් කියලා තියෙන මේ කියන්නේ F1 F2 මේ දෙක අතර තීටා රූපේ පෙන්නේ නැති F1 සහ F2 කියන්නේ එකම විශාලත්වයේ තියෙන මෙයාලගේ විශාලත්වය F හොඳේ. ඒ කියන්නේ මේකේ මාපාංකය F විශාලත්වය F කියන්නේ සමාන බල දෙකක් ඔය තියෙන්නේ. F1 රින් F2 ගන්න යාලගේ මම කලින් කියලා තියෙන F1 රින් F2 කියන්නේ දෛශික දෙක අන්තරේනේ. ඕකල ආදේශ කරන්න එපා. කලින් මම කියලා ඇති f රින් f සමානයි බිඳුව කියලා ගත්තොත් මොකද වැරදි හොඳේ. f1 රින් f2 කියන්නේ මේ දෛශිකයේ තියෙන මේ පැත්තට f1 එන f2 අනිත් පැත්තට ඉන්නකල මේක මේ පැත්තට හරවන්න ඕනේ දෛශික. ඒත් මේක රින f2 වෙනවා. මේ දෙක එකතු කියන්නේ මේ පැත්තට තියෙන සම්ප්‍රයුක්තය. මේ කෝණය වෙන්නේ එතකොට මේක θ නම් මේක 180 රින θ. එතකොට මේකේ f1 ඍණ f2 කියන්නේ සමාන බල දෙකක් නේ දෙගුණයක් එක බලයක විශාලත්වය වැඩි කිරීම කොස් කෝණයෙන් භාගයක් 180 ඍණ θ බෙදීම 2. එතරම්නේ 2යි f කොස් 90 ඍණ θ බෙදීම 2. අතන දෙකම 90යි. දැන් 2යි f cos 90 θ කියන්නේ sin θ බෙදීම 2. ඒතර උත්තර වෙනවා 2යි f sin θ බෙදීම 2 කියන්නේ පළවෙනි උත්තරය.
හරි ඊට පස්සේ බලන්න 8 වෙනි එක. අටේ කියනවල M1 සහ M2 කියලා ස්කන්ධ ඇති වස්තු දෙකක් පොළොව මට්ටමේ සිට H1 සහ H2 උස වලින් තබා නිදහස් කරන ලදී. ඒවා පොළවේ ගැටෙන විට ගත වී ඇති කාල අතර අනුපාතය අහන්නේ වලගේ. බලන්න. දැන් M1 ස්කන්ධයේ වස්තු එකක් පොළොව මට්ටමේ සිට H1 H2 උස වලින් කියලා නිදහස් කරන එකක් H1 උසින් තියෙනවා අනික අපි උස වල දන්නේ නැහැ මොනවද H2 උසින් තියෙනවා. නිදහස් කරාම පොළවේ ගැටෙන ගත වේදී කාල අතර අනුපාතය අහන්නේ. ඒතර අමාරුවක් නැහැ. ඉතින් දෙකම නිදහස් කරනවා කියන්නේ u සමානයි බිඳුවෙන් වැටෙන්නේ. මේකත් u සමානයි බිඳුවෙන් වැටෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ස්කන්ධය බලපෑමක් නැහැ නේ ඉතින්. එහෙනම් එක උත්තරේ වෙන්නත් බෑ, හතර වෙන්නත් බෑ, පහ වෙන්නත් බෑ. උත්තරේ එක්ක දෙක හෝ තුන. ස්කන්ධය බලපෑමක් නැහැ. මේකට වෙනම දානවා පල්ලෙහාට s සමානයි ut දන භාගයක් තියෙනවා. එයා වැටෙන උස h1යි. හරි. අපි හිතමු මෙයාට ගත වෙන කාලය t1යි කියලා. මෙයාට කාලය t2යි කියලා. එතකොට එනවා u බිඳුවයිනේ භාගයක් gt එක වර්ගය. ඒ විදිහට මේකට එනවා මොකක්ද h2 සමානයි භාගයක් gt දෙක වර්ගය. ඔය දෙක බෙදන්න. h1 බෙදීම h2 සමානයි t1 වර්ගයට t2 වර්ගය. එහෙනම් t1 යට t2 සමානයි h1 මූලයට h2 මූලයනේ. එහෙනම් t1ට t2 සමානයි h1ට h2. එතනයි. වඩා ඉස්සල ගානේ හදාගන්න බලනවා ඉමල්ෂා මේක වෙනම තියෙන්නේ බල දෙක මේක තීරේ පොතේ ගැලදී උදාහරණ පෙළ බලන්න f1 f2 මේක තීටා විශාලත්ව සමානයි අහලා තියෙන්නේ f1 ඍණ f2 එතන මේකේ තේරුම මේ දෛශිකයේ තියෙන මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට කියලා ගන්නවා ඍණ f2 සම්ප්‍රේක්ෂ ගන්න මෙහෙට එතන. මේක θ නම් මේක 180 ඍණ θ වෙනවා. ඒතර සමාන දෛශිකය ගන්න මේ දෙක එතන ලියන්න පුළුවන් දෙගුණයක් එක දෛශිකයක් වැඩි කිරීම cos 180 ඍණ θ බෙදීම 2. ඒතර 2s cos 182 න් බෙදුවාම 90යි. ඍණ θ බෙදීම 2 කියන්නේ 2s sin θ බෙදීම 2. හරි එතකොට t1 එකට t2 h එකට h2යි කියන්නේ උත්තරේ 2 හොඳේ. right 9 වෙනි ගාන බලමු. ඔයාලව හදලා තිබ්බර අතුපෑණෙන් වැරදි ටික විතරක් හදාගන්න පුළුවන් ඊට පස්සේ ආයෙ හදන්න. හදලා නැත්නම් ඉතින් මොනවත් කරලා නැත්නම් බෑ වැඩේ කරන්න. 9 P1 P2 අංශු දෙකක චලිත වලට අදාළ වලි කියලා තියෙන චලිත වලට අදාළව විස්ථාපන කාල ප්‍රස්ථාර රූපේ දැක්වේ. P1 හා P2 ෙහි සාපේක්ෂ ප්‍රවේගය. දැන් උතර බලන්න මේ
විස්ථාපන කාල ප්‍රස්ථාර දෙකක් දීලා තියෙන්නේ. P2 කොහොම තියෙනවා? P1 කොහොම තියෙනවා? ඒතර ඔයාලට පේනවා මේ රේඛාවේ අනුක්‍රමණයට කෝණයට වඩා මේ කෝණය වැඩි නේද? මේක අල්ප කියලා ගත්තොත් මේ කියන්නේ මේ P1 කියන අංශයේ ප්‍රවේගයට වඩා P2 අංශයේ ප්‍රවේගය වැඩි. මම මෙහෙම ලියන්නකෝ. P2 කියන අංශයේ ප්‍රවේගය විශාලයි P1 කියන අංශයේ ප්‍රවේගයට වඩා. මොකද අනුක්‍රමණය වැඩි නම් ප්‍රවේගය වැඩි. සාපේක්ෂ ප්‍රවේගය යන්නේ P1 හා P2 ගේ සාපේක්ෂ ප්‍රවේගය මේ දෙකේ ප්‍රවේග අතර වෙනසනේ. වෙනස ශුන්‍යෙන් විදියක් නැහැ. ශුන්‍ය වෙන්න බෑ. ඊට පස්සේ තව තියෙන ඒකාකාර වැඩි වේ ඒකාකාර අඩු වේ අඩු වී වැඩි වේ නැහැ. දැන් මේක ඇවිල්ලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ ඇවිල්ලා මෙතොර විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙයා යන්නේ නියත ප්‍රවේගයෙන්. මේ අනුක්‍රම වෙනස් වෙන්නේ නැහැ. මෙයා යන්නේ නියත ප්‍රවේගයෙන්. උත්තරය වෙන්න ඕනේ ශුන්‍ය නොවන නමුත් නියත වේ කියලා. ශුන්‍ය නොවන නමුත් නියත වේ. ශුන්‍ය වෙන්න බෑනේ. හැබැයි නියත අගයක්. එකම අගයක් තමයි එන්නේ. ඊට පස්සේ බලන්න 10. බර W මිනිසෙක් තිරස් පොළොවක් මත සයිකල් මත කප්පයක ආධාරයෙන් P නම් භාරයක් දරාගෙන ඉන්නවා. P භාරයක් දරාගෙන ඉන්නවා. මේක P. රඳවා තබා ගනි මිනිසා මගින් පොළොව මැද කරන ලද බලය අහන්න. එතකොට මේක වල බල ටික ලකුණු කරගත්තොත් දැන් මෙයාගේ භාරය P නේ. මෙතනින් P තියෙනවා. මෙතනින් තන්තුවට ආතතියක් ඇති වෙනවා T ට. මෙතනින් අපිට එනවා මේකේ සමතුලිතතාව සලකපුවාම T සමානයි P කියලා. මෙතනත් ආතතිය T එතකොට. මිනිසාගේ බර W. මිනිහාගේ බර ක්‍රියා කරන පාලට W. පාදයෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවක් පොළොව මතයි පොළොවෙන් පාදයේ මතයි. එහෙම නැති RR කියන. ඒතර ඔයාලෙන් අහන්නේ මිනිසා මගින් පොළොව මත ඇති කරන බලය කියන්නේ මේ දෙකම සමානයි. මේ ක්‍රියා ප්‍රතික්‍රියා බලන්නේ. මිනිහා පොළොව තද කරනවා. ඒතර පොළොවෙන් ඇති වෙන ප්‍රතික්‍රියාව. එනවාල මිනිහාගේ විතරක් මේ සමතුලිතතාව බලකන්නේ මේ ටික. මිනිසාගේ සමතුලිතතාවය සැලකුවොත් ඉහළට ගතන T ධන R සමානයි W. T ධන R සමානයි W. T කියන්නේ P ටනේ. T කියන්නේ P ට. එහෙනම් P ධන R සමානයි. W R සමානයි W ඍණ P. W ඍණ P කියන්නේ උත්තරේ 3. W ඍණ P. ඊට පස්සේ බලන්න 11 වෙනි ගාන. ඔයාලා දෛශික පද්ධතියක් තමයි දීලා තියෙන්නේ. මෙහෙම ටිකක් දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා වලට E F A අකුරුත් නෑ B දාගන්න මෙතන. තියෙනවා තව එකක් තියෙනවා මෙහෙම. තියෙනවානේ. මෙතන D කියලා තියෙනවා. එතන මෙහෙම තියෙන්නේ මේ පැත්තට තමයි ඊතල තියෙන්නේ. මේක මෙහෙට තියෙනවා. AB BC DC ED EF FA ඔය ටිකේ එකතු වෙනවන්නේ දෛශිකය සංප්‍රයුක්ත. ඒකට ඔයාලා දන්නවනේ දෛශික ත්‍රිකෝණ නියමය සහ දෛශික බහුවස්තු නියමය. ඔයාලා මෙතනින් පටන් ගත්තොත් මේ බලන්න අපිත් එක්ක මීතල යනවා EF FA AB BC. හරිද? EF FA AB BC සමාන වෙන්නේ පටන් ගත්තේ මෙතනින් ඉන්නේ ඉවරුනේ මෙතනින් AC. එතකොට 1 2 3 4ක් කියලා දැයිශික. මේ ත්‍රිකෝණය ලියන්න පුළුවන් ED ධන DC. ED ධන DC.
ඒක සමාන වෙන්නේ AC ට. මේක සමානදායක දෙකක් නම් 2යි AC. උත්තරේ 2යි AC කියලා එකක් නැහැ. දෙකක් හතරි මෙතන ඊනේ තියෙන්නේ. වැරදියා මෙතන. ඒ නෙමෙයි EC. ඒ කොහෙද තියෙන්නේ? EF FA FV එන EC මේකත් EC දෙකක් EC. ඒක උත්තරය වෙන්න ඕනේ තුන්වෙනි එක. ඊට පස්සේ බලන්න 12. දෙයක් කියේ. දොළහයි කියනවා v නියත ප්‍රවේගයේ චලන අංශුවක්. අංශුවක් කියනවා v ප්‍රවේගයෙන් යනවා. කාලය t සමානයි බිඳුවේදී. එක්තරා ලක්ෂයක් පසු කරයි. t සමානයි බිඳුවේදීම නිශ්චලතාවයේ ඉඳලා තව අංශුවක් කියනවා නිශ්චලතාවයේ ඉඳලා එම ලක්ෂයේ සිටම a කියලා ත්වරණයකින් තවත් අංශුවක් පළමු අංශුව දෙසට අමන්න ආරම්භ කරන්නේ දෙවන අංශුව පළමු අංශුව කරා ළඟා වීමට කොපමණ කාලයක් ගත වේද? මෙයා දිගටම v ප්‍රවේගයෙන් යනවන්නේ. මෙයා නිශ්චලතාවයෙන් පටන් ගන්න මෙහෙම යනවා ත්වරණය. ඒක කිසියම් දොරක් ගිහිල්ලා මේ දෙන්න හම්බ වෙනවා. මෙයා නිරතයෙන් ගියට මෙයා එන්ටෙන්න ප්‍රවේගය වැඩි කරනවා. ඉතින් x දුරකදී හම්බ වෙනවා කියන්නේ. කාලය යන්නේ. ඉතින් මෙතන කාලය t සමානයි t නම් මෙයාට t සමානයි t ම තමයි. x දුර දන්නේ. නෑ උඩ තියෙන අංශුව මම දානවා s සමානයි ut. එතකොට එනවා x සමානයි vt කියන. දෙවෙනි අංශුවට දානවා මම s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට එනවා x සමානයි u බිඳුවයි භාගයක් at වර්ගය. මේක 2. 1යි 2යි සමාන කරනවා. එතකොට එනවා භාගයක් at වර්ගය සමානයි vt. t එකක් ඇදලා ගියාම t සමානයි 2යි v යට a කියලා. දැන් තුන්වෙනි උත්තර. ඔන්න බහුවර්ණ ටික. ඔය ටිකේ බලන්නකෝ හරි ගණන් ටික දාන්න ඕනේ. කවීෂගේ 7යි ගණේෂ්ගේ 7යි පහක් වැරදි. උදිත්ගේ කීයද? ඉමාෂි 8යි. ජයවර්ධන 8යි සම්සිනි 8යි. උදිත් කීයද පුතේ? නිමිෂාර 6යි 6යි. හරි. අනිත් දාන්න ගන්න හැදුවනම් ඉෂානි 7යි පවසර 7යි. හරි. කවුදද නැත්තේ එතකොට කවුද? තිවංක නෑ නේද? ඉන්නවද ගණේෂ් තිවංක නෑ නේද? ඉන්නවා නේද? ඉන්නවද? ඉන්නවද? තිවංක කීයක් හරිද? පහක් හරිද?
පහයි දාන්න. ගණේෂ් කියලා 7යි. ඔව් සර්. ඈ? ඔව්. ගණේෂ් යම්ම ගෑ ගන්නවා නේද? ආශීෂ් නිමාල්ෂ. නිමාල්ෂගේ ගිය දෙකේ 7යි නේ. හරි උදිත් කියලා උදේ මට බලා ගන්න බැරි මම ආවද? හරි අපි යන් රචනා ප්‍රශ්න ටිකට. ඔක බලන්න පළවෙනි එකේ තියෙනවා ඔයාලට ප්‍රක්ෂිප්ත ගණනාවකයක් තියෙනවා. ඔයාලා කියනවා මේ ගගනගාමීකට යම් ආයුධයක් පෘථිවිය මතදී R උපරිම දුරට විසිකරන්න පුළුවන් කියලා තියෙනවානේ. එතකොට ඔයාලා ප්‍රක්ෂිප්ත වල ඉගෙන නැති දැන් උපරිම දුරකට කිව්වා මේ වචනාරය ඔයාලා ගත්තනේ උපරිම දුර කියලා කියන්නේ උපරිම තිරස් පරාසය කියලා කියන්නේ θ 45ක් කියන්නේ. උපරිම දුරේදී. එතන උපරිම දුරට විසිකරනවන මතක තියාගන්න මේක තියලා ඔප්පු කරලා ඇති මේ කෝණේ 45යි නා මේ විසි කරන්නේ u වලින් නම් උපරිම තිරස් පරාසය r නම් r සමාන වෙන්නේ u වර්ගයට g ට. එතකොට ගාණි කියනවා ආයෙක u ලෙස කරන r සමාන u වර්ග g බව පෙන්වන්නනේ තියෙන්නේ. එතකොට ඒක අපි සුළු කළා u වර්ග g බව පෙන්වන්නවා. හරි එතකොට මොකද කරන්න ඕනේ? එතකොට මේක u උපරිම එක 45යි තිරස් පරාසය r පළවෙනි කොටස හොඳයි. එතකොට ඉස්සලා වාගන්නනේ පියාසර කාලය. එතකොට මේකේ සිරස් ප්‍රවේගය එන්නේ මොකද්ද? u sin 45. ඒ කියන්නේ u බෙදීම මූල දෙකයි. මේක බා පෙන්නන්නේ කියලා තියනවා ඉස්සලා නේද? මූල දෙකයි. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ කෝණේදී u බෙදීම මූල දෙකයි. එහෙනම් ඉහළට දැම්මොත් එimhe s සමාන ut ධන භාගයක් at වර්ගය අපිට එනවා උපරිම උස ප්‍රියාසර කාලය. මෙතෙන් ආවට පස්සේ විස්ථාපනයේ බිඳුවයිනේ. එතකොට එනවා ආරම්භක ප්‍රවේගයේ u යට මූල දෙකයි වැඩි කිරීම t ඍණ භාගයක් gt වර්ගය. එතකොට t එකක් කැපිලා ගියාම එනවා භාගයක් g සමානයි භාගයක් gt සමානයි u යට මූල දෙකයි එහෙනම් t සමාන වෙනවා 2 u යට මූල දෙකක් g කියලා එනවානේ. මේ තමයි පියාසර. දැන් තිරස් පරාසය ගන්න මේ පැත්තට දාන s සමාන ut. එතන තිරස් පරාසය r තිරස් ප්‍රවේගයක් වෙන්නේ u යට මූල දෙකයි වැඩි කිරීම t කියන්නේ 2 u වර්ගය යට මූල දෙකක් g දෙකක් u යට මූල දෙකක් g sorry. එතකොට මේ දෙකයි මේ මූල දෙකයි මූල දෙකයි කැපිලා ගියාම අන්න එනවා r සමානයි u වර්ගයට g. ඒතර කෙටි ප්‍රශ්නේ මතක තියාගන්න උපරිම තිරස් පරාසය හැම වෙලේ වෙන්නේ u වර්ගයේ බෙදීම g කියලා. හරි u වර්ගයේ බෙදීම g කියලා. එතකොට ඒක හරි පළවෙනි කොටස. ඊට පස්සේ කියනවා චන්ද්‍රයා මතදී විසිකලාගේ උපරිම දුර r dash නම් r dash සමානයි 6යි r බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට ඕකේ දත්තයක් නැහැ. ඔය දත්තයක් අඩු. ඔයාලා මතක තියාගන්න ඕකේ වරාංග තුන ලියා ගන්න චන්ද්‍රයා මතදී. චන්ද්‍රයා මතදී g dash සමාන වෙනවා g බෙදීම 6ට. ඒ කියන්නේ පෘථිවියේ තොරණ මෙන් 6න් එකක් හොඳයි. එතන ගානේ වරාංග ඇතුළේ දාගන්නේ.
ඒ කොටස දෙවෙනි කොටසට වරාගෙන තියෙන්නේ. චන්ද්‍රයා මතදී ගුරුත්වජ ත්වරණය පෘථුවියේ එකෙන් 6න් එකක් වෙන. G බෙදීම 6. G බෙදීම 6ක් කියලා දාන්න. දැන් ගාන හදන්නකෝ බලන්න. එතකොට අනේ චන්ද්‍රයා මතදී විසිකලයේ උපරිම දර r' නම් r' සමානයි 6ක් r බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට චන්ද්‍රයාගේ උපරිම දුර කියන්නේ ප්‍රවේගය u කියලා ගන්න. මේ විදිහට 45යි පියාසන කාලය ආගන්න. s සමාන ut දාලා සම්බන්ධයක් ගන්න. එතකොට හරි. ඉහත එකකින් කියලා ගන්න බෑ. ඉහත එකකින් කියලා ගන්න. පුළුවන්. ඒක හදපොදු ගන්න. මේක ලේසි A9 ඉස්සට. එහෙම මොකද ගන්නත් ඕනද? A9 ගන්න පුළුවන්. අපි ඒකෙන් ගමනේ සමීකරණ දාන්න නැතු කෙලින් ජීවිතේ වෙනස් කරනවා. එහෙනම් දෙවෙනි කොටස එහෙම ගමු අපි. දැන් චන්ද්‍රයා මතදී මෙහෙම ගන්න සමීකරණ දාන්න ඕන. චන්ද්‍රයා මතදී උපරිම තිරස්පරාසයනේ r' එන්න ඕනේ මේ වගේනේ ප්‍රවේග වෙනස් වෙලා නැහැ. මොකද්ද u වර්ගයම තමයි. u වර්ගය බෙදීම g ට දාන්න g බෙදීම 6. එතකොට g ට g බෙදීම 6. එතකොට එනවා r' සමානයි u වර්ගය බෙදීම g වැඩි කිරීම 6. u වර්ගයේ g කියන එක අපි ඔක්කො කරලා දෙන r කියන එහෙනම් r' සමාන වෙනවා r වැඩි කිරීම 6. ඒ කියන්නේ 6යි. ඒ කියන්නේ චන්ද්‍රයා මතදී 6 ගුණයක් ඈතට විසි කරන්න පුළුවන්. උස පයින් කොටත් එහෙමයි. ලංකාවේ අඩි 3ක් පයින්න පුළුවන් නම් පෘථුවියේදී චන්ද්‍රයා මතදී කියලා අඩි 18ක් පැන්නේ. මීටරයක් නම් මීටර 6ක් පැන්නේ. g අඩු වෙනවා. එතන r' සමානයි 6යි r. දැන් කියනවා චන්ද්‍රයා මතදී 3යි මුල 3යි r නම් ප්‍රක්ෂේපණ කියලා කෝණයක චන්ද්‍රයා මතදී අර තිරස්පරාසයේ 3යි මුල 3ක් r වෙනවා නම් ප්‍රක්ෂේපණ කියලා කෝණය යන දුරු කිරීමේදී sin 2 θ සමානයි 2 sin θ cos θ යන ත්‍රිකෝණමික සර්වසාන උදව් කරගන්න කියලා. චන්ද්‍රයා මතදී තිරස්පරාසය දීලා තියෙන 3යි මුල 3යි r කියලා. එතකොට 3යි මුල 3යි r වෙන්න θ තමයි යන්නේ යාළුවෝ. එතකොට ඒක හදන්න වෙනවා අපිට. අපි කෝණීය θ කියලා ගමු. මේක තමයි දීලා තියෙන 3යි මුල 3ක් r කියලා. ප්‍රක්ෂේපණ කෝණයේ ප්‍රවේගය u කියලා ගමු. අපි දැම්මොත් එහෙම තිරස්ස ඉහළට s සමානයි ut ධන භාගයක් at වර්ගය වලට එන s බිඳුවයි තිරස් විස්ථාපනයේ තිරස් ප්‍රවේගයෙන් u sin θ තීරින භාගයක් gt වර්ගය එතන භාගයක් gt වර්ගය සමානයි u sin θ වරක් t කියලා t එකක් කැපිලා ගියාම t සමාන වෙනවා 2u sin θ බෙදීම g කියලා එනවා. දැන් ඔයාලා දාන්න තිරස් දිශාවට s සමානයි ut. එතකොට එනවා r සමානයි තිරස් ප්‍රවේගයේ u cos θ නේ u cos θ t කියන්නේ මේ වාගත් එක 2u sin θ බෙදීම මෙතනත් වැරදිනේ සුළු කරලා. පුත්‍රයේ විදිහට නදන g බෙදීම 6යි මෙතෙන්. නේ? එතකොට එන්නේ g බෙදීම 12යි. මෙතන g බෙදීම 6 එන්න ඕනේ. මටත් අමතක කරනවා කියන ආල් අනිවාර්යෙන් අමතක කරනවා. මේ හඳේදි දාන්නේ g යට 6යි. එතන මෙතෙන් 12යි කියලා තමයි එන්නේ.
මෙතනත් 12යි. 12යි u sin θ බෙදීම g. මෙතන r වලගේ අපිට දීලා තියෙනවා 3යි මූල 3යි r කියලානේ. 3යි මූල 3යි r කියලා දීලා තියෙනවා. හරි. දැන් මෙතනදර අපිට එනවා මෙහෙම 3යි ඔබෙන් ලියන්නම්. 3යි මූල 3යි r සමානයි. අපිට මෙතන මේ තියෙනවානේ මේ sin θ cos θ ගුණිතයක් වෙනවානේ. මේක මට ලියන්න පුළුවන් මෙහෙම. u වර්ගය මම එළියට ගන්නම්. u වර්ගයයි g එළියට අරගෙන මේ 12 ලියන්නම් 6 වරක් 2යි කියලා. 2යි sin θ cos θ. හරිනේ. මේ u වැඩි කරාම u වර්ගය. මේ g අකුර ගත්තා. 12 ලිව්වා 6යි sin θ cos θ කියලා. හේතුව අපිට අර ඔක සුළු කරගන්න මේක උදව් කරන්න කියන sin 2යි θ සමානයි 2යි sin θ cos θ කියලා. කියන්නේ 2යි sin θ cos θ වෙනකොට sin 2යි කියලා දාන්න පුළුවන්. එකයි. හරි. එතකොට මේ r කියන අපි කලින් හොයලා තියෙනවා. 3යි මූල 3යි r කියන්නේ u වර්ගයට g. මෙතනත් තියෙනවා u වර්ගයට g 6යි 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ. දැන් මේ පද දෙක කැපිලා යනවා. මේ පැත්ත 6ෙන් බෙදමු. 3යි මූල 3 බෙදීම 6. sin 2යි θ. එතකොට 3 වරක් 2යි. එහෙනම් sin 2යි θ සමානයි මූල 3යට 2යි. එහෙනම් 2යි θ සමානයි 60යි. මූල 3 දෙක කියන්නේ 60යි නේ කොහොමද? එහෙනම් θ කියන්නේ 30යි. එහෙනම් ප්‍රක්ෂේපණ කෝණය ඉන්නේ අංශක 30ක් කියලා. මේක අර වෙනසකට තියෙන අර ගුරුත්ව ත්වරණය වෙනස් වෙන හඳේදී තමයි හදලා තියෙන්නේ. ඒකට හඳේදී අර ත්වරණය ලෝක දීලා නැහැ g බෙදීම 6 කියලා ගන්නවා. හරි ඊට පස්සේ බලන්න දෙවෙනි ගාන. දෙකේ වාල්ලේ කියනවා 80 මීටර උස කඳු මුදුනක පිහිටි A ලක්ෂයක සිට එම 80 මීටර උස කන්දක A ලක්ෂයක ඉඳලා තිරසට 50ක ප්‍රවේගයෙන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. එය බිමේ
සායම බිමේ පිහිටි B ලක්ෂයක වදින කඳු පාමුල සිට B ට දුරක් ගතවන කාලයක් තහන ඒක හදන්න පුළුවන්. ඔයාලා හදන්න නැද්ද? මෙහෙම නෙන්නේ එතකොට. එතන කාලය වාගෙන පල්ලයට දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය. වැටෙන දුර 80යි. u බිඳුවයිනේ ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. භාගයක් 10ක් t වර්ගය. 80 සමානයි 5යි t වර්ගය. t වර්ගය 16යි t කියන්නේ 4යි තමයි. තප්පර 4කදී පොළොවට වැටෙනවා. මේ දුර හොයාගන්න පුළුවන් මේ පැත්තට b වලින් වදිනවා කියන්නේ මේ පැත්තට දාන s සමානයි ut. එතන r සමානයි 50 වැඩි කිරීම 4. එතකොට 200යි මීටර. නම් පොළොවේ 200ක් මීටරයට වදිනවා. දැන් B ස්ථානයෙන් ප්‍රක්ෂේප කළ වස්තුවක් A ලක්ෂ්‍ය වැදීමට තප්පර 4 කාලයක් ගත වේ නම් එම අංශුවේ ප්‍රක්ෂේප ප්‍රවේගය සහ දිශාව අහනවා. දැන් B වලින් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා A වල වදින්න. එතන අපිට ප්‍රවේගයේ එකපාර හොයාගන්න බෑනේ දිශාවයි කෝණයයි නිසා මේ ප්‍රවේග දෙක දාගන්නවා මෙහෙම එකක් තිරස්ත දාගන්නවා අනික තිරස්ත දාගන්නවා. ඒක කොහොම ගිහිල්ලා මෙතන වදින්න ඕනේ. වදිනවා කියන්නේ මේ A ලක්ෂ්‍ය වදිනවා කියන්නේ වදින්න ඕනේ තිරස්ස. ඒ කියන්නේ අත උඩට තියෙන ප්‍රවේගය නැති වෙන්න ඕනේ. තිරස් ප්‍රවේගයෙන් තමයි වදින්න ඕනේ. හරි මේක අපි x කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් එතන මේ තිරස්ව යන්න ඕනේ මෙයා මීටර 200ක්. තිරස්ව යන්න ඕනේ මීටර 80ක්. එතකොට B ලක්ෂයෙන් ප්‍රක්ෂේපණය කරන ගෝලය එතකොට අපි ගන්නවා එනම් තිරස් ප්‍රවේගය x තිරස් ප්‍රවේගය y කියලා. හරිද? එතකොට මේ පැත්තට අපි දානවා s සමානයි ut තිරස් සංරචකය. එතකොට එයා යන්න ඕනේ 200ක දුරක්. වේගයේ කාලය එතකොට තප්පර 4ම තමයි යන්න ඕනේ මේ දුර යන්න. 4කදී යන්න බෑ මෙතන. එතකොට එනවා x කියන්නේ 50ක් කියලා. 50යි කියලා කියන්නේ තිරස් ප්‍රවේගය. අර තිරස් ප්‍රවේගය තමයි එන්නේ. තිරස් එක හොයා ගන්නවා. අර තිරස් යන්නේ 80ක දුරක් මෙතෙන්දී තිරස් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ගිහලා කෙලිම පිටිය වදින්නවනේ. ඒ ලක්ෂ්‍ය වදිනවනේ. හරි එතකොට දාන්න ඕනේ. ඉහළට දානවා. අපි ප්‍රවේගය වැඩකුත් නැහැ. s සමානයි ut ධන භාගයක් at වයි. එයා යන්න ඕනේ 80ක උසක්. ආරම්භක ප්‍රවේගය y. කාලය තප්පර 4යි. උඩට යන්නේ මන්දනේ 10 වැඩි කිරීම 4 වර්ගය. එතන 80 සමානයි 4ක් y දින 5 වරක් 4 වර්ගය 16යි. දිගට මේක 4ෙන් බෙදලා මේ 4යි මේ 4යි මෙතන 20යි. එහෙනම් 20 සමානයි y ඍණ 20. එහෙනම් y කියන්නේ 40. එහෙනම් ප්‍රක්ෂේපණය කරන්න ඕන තිරස් ප්‍රවේගය 40යි තිරස් ප්‍රවේගය 50යි කියන්නේ මේ කෝණය අපි අල්ෆා කියලා ගත්තොත් මේක සංප්‍රයුක්ත වෙන අපි හොයාගන්න ඕනේ. මේක u කියලා ගත්තොත් u සමාන වෙන්නේ එතකොට 50 වර්ගයේ ධන 40 වර්ගයේ වර්ගමූලය. ඔකසු කළ වේගය හොයාගන්න තිරසට ආනතිය වෙන්නේ ප්‍රක්ෂේපණ කෝණය වෙන්නේ tan alpha සමානයි y බෙදීමෙන්. ඒ කියන්නේ 40ට 50. ඒ කියන්නේ 4ට 5යි alpha සමානයි tan inverse 4 බෙදීම 5යි. ප්‍රවේගයේ දිශාව හා ප්‍රවේගයේ නේද? ඊට පස්සේ ඔයාලා බලන්න
තුන්වෙනි එක නිශ්චලතාවයෙන් O ලක්ෂයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒ අංශුවක් සරල රේඛීය මාර්ගයක 2ms ඍණ දෙක ඒකාකාර ත්වරණයෙන් චලිත වේ. එම මොහොතේම B අංශු O ලක්ෂයට මීටර 12ක් පිටුපසින් 3ms ඍණ දෙකක ඒකාකාර ත්වරණයක් සහිතව 5ms ඍණයක ප්‍රවේගයෙන් චලිතය ආරම්භයි. හමු වීමට ගත වන කාලය සහ හමු වීමට තියෙන දුර අහන්න. දැන් නිශ්චලතාවයෙන් පටන් ගන්න. නිශ්චලතාවයෙන් පටන් ගන්න වස්තුවක් තියෙන O ලක්ෂයෙන් තමයි චලිතය පටන් ගන්න. හරි. A කියලා අංශුවක්. මේක O ලක්ෂය කියලා ගමු අපි. මෙන්න A අංශුව. A කියලා අංශුවක් සරල රේඛීය මාර්ගයක මෙහා යනවා 2ms ඍණ දෙක ඒකාකාර ත්වරණය. එම මොහොතේ B අංශුව O ලක්ෂයට. B අංශුවක් තියෙනවා Oට මීටර 12ක් පිටුපසින් තියෙනවා. 12ක් මීටර පිටුපසින් 3ms ඍණ දෙකක ඒකාකාර ත්වරණයක් සහිත. මෙයා ආරම්භ කරන වේගය 5කි. මෙයාගේ ත්වරණය 3යි. එතන මෙයාත් මෙහෙම යනවා ගිහිල්ලා කිසියම් අවස්ථාවකදී ඔය දෙන්න හමු වෙනවා මේ. A සහ B. මේ දුර x කියලා හිතමු. ආන්නේ වලගේ A හා B හමු වීමට ගත වන කාලය සහ A හා B හමුවන්නේ O සිට කොපමණ දුරක් ගියාම කියන්නේ x කියන දුර අහනවා. මේ දෙකේම චලිතය පටන් ගන්න t සමානයි බිඳුවේදී. මෙතෙන් දෙන්න ගත වන කාල දෙන්නගෙම සමානයි. t සමානයි t මෙතන t සමානයි t. එතකොට a ට දාන්නාලා s සමානයි ut ධන භාගයක් at වර්ගය. එහා යන දුරේ නිශ්චලතාවයෙන් පටන් ගන්නින්දා u බිඳුවයි භාගය වැඩි කිරීම දෙක වැඩි කිරීම ත්වරණය 2යි t වර්ග එනවා x සමානයි t වර්ගය. ඊට පස්සේ b ටත් දාන්න. s සමානයි ut ධන භාගයක් at වර්ගය. මෙයා යන දුර වෙන්නේ 12 ධන x දුරක් යනවා නේ. මෙතන ඉඳලා යන්නේ 12ට x එකතු වෙනවා. u කියන්නේ 5යි යාගේ. කාලය x තීමයි. ධන භාගයක් a 3යි යාගේ. t වර්ගය. එතන 12 ධන x සමානයි 5යි t ධන 3යි t වර්ගයට 2. එකෙන් මම x වලට ආදේශ කරනවා t වර්ගය මෙතෙන්. 12 ධන t වර්ගය සමානයි 5යි t ධන 3යි t වර්ගයට 2. දිගටම දෙකෙන් වැඩි කරනවා. එතකොට එනවා 24 ධන 2යි t වර්ගය සමානයි දෙවරක් 5 10යි t ධන 3යි t වර්ගය. පද ඔක්කොම එහාට ගියාම 3යි t වර්ගය ඍණ 2යි t වර්ගය කියන්නේ t වර්ගය වෙනවා. ධන 10යි t 24 එහාට ගියාම ඍණ 24. එතකොට මේකේ සාධක කඩාගත්තොත් ඔයාලා t වර්ගය කියන්නේ t වරක් t 24 කියන්නේ 12 වරක් 2 මැද පදයේ ධන හින්දා 12 ධන 2 ඍණ වෙනවා. එතකොට 12යි t 2යි t 10යි t එනවා. මෙතනින් එනවා t සමානයි ඍණ 12යි මේක වෙන්න බෑනේ විසංවාදයක් කියලා අයින් කරා t සමානයි 2යි තමයි. දැන් ගත වෙන කාලය තප්පර 2යි. ඊට පස්සේ ආලා ඔය x මෙතන දැම්මොත් 2 වර්ගය 4යි නම් මීටර 4ක් දුරකදී පව් කරනවා. දැන් දුර O සිට මීටර 4යි කාලය තප්පර 2යි.
ශ්‍රී ලංකා නම්බර ඊළඟාන වල කියනවා 209 මීටර් පරතරයක් සහිතව A හා B මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ මිනිස්සු දෙන්න AB පරතරය 209 මීටර්. මෙතන මිනිහෙකුයි මෙතන මිනිහෙකුයි ඉන්නවා. A හා B ආකන රේඛාවේ වුන්ට ඔබෙන් පීඩි ලක්ෂයකට වදින අකුණු සැරයකින් වෙන ආලෝකයේ පෙනේ ආලෝකයේ පෙනී තප්පර දෙකකට පස්සේ Aට ශබ්දය ඇහෙනවලු Bට ශබ්දය ඇහෙන්නේ 2.6කට පස්සේ. ඒක මේ හරිය අකුණක් ගන්නවා. ඒකේ ආලෝකයේ පෙන්නලා ශබ්ද තරංග මේ වෙනවනේ. ධ්වනි තරංග. මෙයා ගාවට එන්න තප්පර දෙකක් යනවලු මෙයා ගාවට එන්න 2.6ක් යනවා. ආන්නේ ධ්වනියේ ප්‍රවේගය. එතකොට එහෙනම් ධ්වනි තරංගයේ මේට කියන්නේ කී ගත වෙලා තියෙන තප්පර කීයද? 2.6න් දෙකක් අඩු කරන්නේ. 0.6යි. එහෙනම් ධ්වනි වේගය අපි ගත්තොත් එහෙම ධ්වනි ප්‍රවේගය v කියලා. ධ්වනිය නියත වේගයෙන් යන්නේ. s සමානයි ut දාන්න. u සමාන වෙන්නේ s බෙදීම t ට. v සමාන වෙනවා ධ්වනි ප්‍රවේගය v කියලා ගත්තේ. v සමාන වෙනවා s කියන්නේ 209යි බෙදන්න ඕනේ 10.6. එතන ධ්වනි ප්‍රවේගය. 2090 බෙදීම 6නේ. 6 වරක් 3 18යි. දෙකක් ඉතුරුයි 29ට 6 වරක් 4යි. 24යි 30ට 5. නෑ 18යි 29ට 6 වරක් 4 24යි 5ක් ඉතුරුයි 50ට 6 වරක් 8 48යි 0.2ට ආය 3යි 348 3ක් තමයි ධ්වනි ප්‍රවේගය. හරි ඊට පස්සේ තියෙන මිනුම් උපකරණ ව්‍යුහගත ප්‍රශ්නයක්. හරි ඒක මම ලකුණු ටික කියන්නම් උත්තරත් එක්ක මට ලකුණු ගන්න කියන්න 10න් කීයක්ද හරි කියලා දැන් මිනුම් උපකරණ ප්‍රශ්න ගොඩක් හදලා ඇත්තේ මම ළඟදී හදන්න බලාපොරොත්තුකුත් නැහැ. පරිභාගත් වාල ඉවරයි මම ඊළඟ එකෙත් මිනුම් උපකරණ එක ප්‍රශ්නයක් තියෙනවා ඊළඟ ටියුට් එක 8 වෙනි එක ලබන සතියේකට ඊට පස්සේ ඉවරයි. හරි. ඒක දැම්ම අහන්න බෑ තව වෙනත් ප්‍රශ්න තියෙනවනේ අහන්න. right okay බලන්න ලකුණු කොහොමද කියලා. ඔගේ කියන්නේ ඔයාලට ගානේ. ඉහත 1 හා 2 රූපවල දැක්වෙන්නේ වර්ණීය කැලිපරයක හා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක රූප සටහන් දෙකකි. ඒවල එකේ කියනවා වර්ණීය කැලිපරයේ ප්‍රධාන පරිමාණය මිලිමීටර එකේ කොටස් 19ක් වර්ණීය කොටස් 20ක් සමග සමපාත වේ නම් ආව මිනුමානවනේ. ඒක ආව මිනුම කියලා කියන්නේ උත්තරේ වල තිබ්බත් ඇති උත්තරේ හදලා ගන්නත් පුළුවන් ඒවල එක. ඒවල එක කියන්නේ 1 ඍණ 20න් 19. ප්‍රධාන පරිමාණයේ කොටස දිගෙන් ඔක අඩු කළාම එන්නේ 20න් 1යිනේ. 20න් 1යි කියන්නේ 0.05 මිලිමීටර. හරිද? 0.05 මිලිමීටර.
ඕක තියනවා නම් එක ලකුණ. ඊට පස්සේ දෙක. ඊට පස්සේ කියනවා එහි අභ්‍යන්තර හණු A කොටුවටද ගැඹුර මයින කූර B කොටුවට යා කරන්න. එතකොට ගැඹුර මයින කූර කියන්නේ කැලිපරේ කෙළවරේ තියෙන කූරනේ නේද? මේව තියෙන්නේ. මොම තියෙනවා. වර්නි කැලිපරේ එහි අභ්‍යන්තර හණු A කොටුවටද ගැඹුර මයින කූර B කොටුවට. ඒතර ගැඹුර මයින කූර මේකේ ආලා තියෙනනේ B කොටුවට. ඊට පස්සේ අභ්‍යන්තර හණු කියන්නේ මොනවටද? මේ පහළ තියෙනවනේ උඩ තියෙන්නේ. මේ අභ්‍යන්තර හණු වෙන්නේ. ඒ වගේම ඉන්න අභ්‍යන්තර මිනු මේවට කියන්නේ ඉන්සයිඩ් ජෝස්. අභ්‍යන්තර හණු තියෙන්නේ උඩ යට එක නෙවෙයි. ඒ දෙකම හරිනම් තමයි එක ලකුණ. එකක් වැරදි නම් ලකුණු නැහැ. හරිද? A හා B දෙකම හරියට නම් කරලා තියනවා නම් එක ලකුණයි. එකක් වැරදි නම් පල්ලෙහාටම ලකුණු ගන්න එපා. අභ්‍යන්තරණ තියෙන උඩ සූපසගානේ එකයි. ඊට පස්සේ අහනවා B වල එකේ තුන රූපේ දැක්වෙන්නේ ඉහත වර්නියර් කැලිපරේ බාහිර හණු එකිනෙකට ස්පර්ශනයට පාඨාංක දෘශ්‍ය වන ආකාරය. ඔගේ මූලාංක දෝෂ වලෙන් අහනවා. එතකොට බලන්න ඔගේ මූලාංක දෝෂය කියන්නේ ඔය තියෙන්නේ තුන රූපේ දැක්වෙන්නේ ඉහත වර්නියර් කැලිපරේ කියන්නේ ඒකේ වර්නියර් කොටස් 20ක් තියෙනවාද? වර්නියර් කොටස් 20ක් තියෙනවා. ඉහත කියලා වචනේ තියෙනවා. තුන රූපේ දැක්වෙන්නේ ඉහත වර්නියර් කැලිපරේ බාහිර හණු එක ස්පර්ශනයට පාඨාංක. වල වරද්දලා ඇත්තේ වරද්දුවොත් එයා හදන්න බෑ. හරි මට හරි ලකුණු ගන්න කියන්නේ V1. එතකොට ඕකේ පහළ තියෙන්නේ VS කියන්නේ වර්නියර් ස්කේල් එක උඩ තියෙන MS මේන් ස්කේල් එක. ඒතර මේන් ස්කේල් එකේ ප්‍රධාන පරිමාණය පහ කරන් වර්නියරේ ගිහිල්ලා. හරිද? ප්‍රධාන පරිමාණය පහ කරන් වර්නියරේ ගිහිල්ලා තියෙනවා. බාහිර සම්පාදලා තියෙන්නේ 1 2 3 4 5 6 කීනිරද? බිඳුව 7 වෙනි ඉර. එතකොට දෝෂය වෙන්නේ මං කියලා තියෙන ඍණ මූලාංග දෝෂයක් ඕක. වර්නියර් පරිමාණ කොටස් ගානෙන් සමපාත කොටස් ගාන අඩු කරලා 0.05න් වැඩි කරන්න. නැත්තම් වැරදි. 10න් අඩු කරලා තිබ්බනම් වැරදි ඈ. 20න් 7ක් කීයද 13යි. 13 වැඩි කිරීම 0.05 මිලිමීටර් කියන්නේ 0.65 මිලිමීටර් දෝෂය. හරි මේක ලිව්වේ නැත්නම් ඔයාලා 0.65 කියලා දෝෂය හොයාගෙන තියනවා නම් එක ලකුණක් දෙන්න පුළුවන්. නැත්නම් නෑ. අර ඉහත වර්නියර් එකම 20ෙන් තමයි අඩු කරන්න ඕන. දෙකේ කියනවා රූපය දැක්වෙන්නේ කුඩා වාණේ ගෝලයක විස්කම්භ මැනීමේදී පාඨාංග දෘශ්‍යන ආකාරය ගෝලයේ විස්කම්භය කොහොමද කියලා. ගෝලයේ විස්කම්භය කියන්නේ පාඨාංගේ කියව ගන්න ඕනේ වල. එතකොට පාඨාංගේ කියවලා හරිද? පාඨාංගේ කියවුවා වෙන්න ඕනේ. ඇවිල්ලා හරි උත්තරෙත් ලිව්වොත් තමයි එක ලකුණක් දීලා තියෙන්නේ. ඔගේ පාඨාංකය කියවනකොට ඔයාලා දෙන්න බලන්න කීයද පාඨාංකය උඩ තියෙන ප්‍රධාන පරිමාණය 0.1 2යි සම්පාතලා තියෙන්නේ 1 2 3 4 වෙනි ඉල. එතකොට පාඨාංකය වෙන්නේ 2 මිලිමීටරට එකතු වෙන්න ඕනේ කොටස් 4ක් කීයේවද 0.05. එතකොට එන්නේ 2 මිලිමීටර් ධන 0.2 බිඳුව. උත්තරේ 2.2 මිලිමීටර්. හොඳට මතක තියාගන්න උත්තරේ ලියලා තියෙනවා නම් 2.2 මිලිමීටර් කියලා. මේවට ලකුණු දෙන්නේ නැහැ මිනුම් වල. මොකද ඔයගේ දශමස්ථාන දෙකකට මනිනවා. ඔයාලා ලියලා තියෙන එකට නම් බිඳුව නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. හොඳයි. මේක තමයි පාඨාංකය. ඕක තියෙනවා.
ඊට පස්සේ නිවැරදි අගය වෙන්නේ ගෝලීය විස්කම්භයනේ. එහෙනම් ගෝලීය විස්කම්භය කියන ඔය දෝෂයක් තියෙන එක්කිනේ මැල්ලා තියෙන්නේ. එහෙනම් ගෝලීය විස්කම්භය වෙන්න ඕනේ මේ 2.2 මිලිමීටර් වලට. මේක ඇල මොන දෝෂයක්ද? ඍණ මූලාංග දෝෂයක්. ඍණ මූලාංග දෝෂයක් කියනකොට එකතු වෙන්න ඕනේ. ධන 0.65. එතකොට එන්නේ උත්තරේ 2.85 මිලිමීටර්. හරි 2.85 තමයි අවසාන උත්තරේ. හරිද? ඔය දෙකම හරිනම් තමයි එක ලකුණ. හොඳයි. කියන්නේ එකක් විතරක් හරි ගිහිල්ලා නැහැ. මේක වැරදි නම් මේක කොහොමදත් වැරදිනේ. හරිද? මේක හරි ගිහිල්ලා දෝෂය මෙතන එකතු කරලාම තියෙනවා. මොකද දෝෂය අඳුර ගන්න ඕනේ මේක ඍණ මූලාංග දෝෂයක්. හරි 3 කියනවා පහ රූපයේ දැක්කන්නේ මෙමෝවර්නීය කැලිපරයේ භාවිතයෙන් කුහර සිලින්ඩරයක අභ්‍යන්තර විස්කම් මැනීමේදී පාඨාංග දෘශ්‍ය වන ආකාරයයි සිලින්ඩරයේ අභ්‍යන්තර විස්කම්ය තමයි අහලා තියෙන්නේ. ඒකෙත් අර විදියම තමයි. විස්කම්ය වල කියවගත්තොත් එහෙම කොතන පුතේ මැල්ලා තියෙන්නේ කුහර සිලින්ඩරයක අභ්‍යන්තර විස්කම් මැනීමේදී පාඨාංග දෘශ්‍ය වන ආකාරයයි. එතකොට පාඨාංගේ කියවොත් එහෙම 1 2 3 3යි කොටස් 3යි තියෙන්නේ 1 2 3. එහෙනම් එන්නේ තුන්වෙනි කොටසට පාඨාංකය 3 මිලිමීටර් ධන 0.05 මිලිමීටර් ඒවා 3ක්. එතකොට 3.15 මිලිමීටර්. වෙනවා පාඨාංකය 3.15 මිලිමීටර්. ඊට පස්සේ ආයපරයක් දෝෂය තියෙනවානේ. හරි එහෙනම් අභ්‍යන්තර විස්කම්භය සමාන වෙන්නේ 3.15ට එකතු කරන්න ඕනේ 0.65 දෝෂය. එතන 3.8 බිඳුවක් කියලා තමයි. ඒකේ 8යි විතරක් තියෙනවා ලකුණු නැහැ. 8යි බිඳුවම තියෙන්න ඕනේ. 8යි බිඳුවම තියෙන්න ඕනේ. ඒ දෙකම හරිනම් තමයි එක ලකුණක්. ඊට පස්සේ කියනවා C වෙනස් ගෝලයක විස්කම් මැනීම සඳහා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරයි. ගෝලයේ 1000 කිනිරය අතරට සිර කළ විට පාඨාංග දෘශ්‍යන ආකාරයේ 6 රූපයේ දැක්වේ. දී ඇති උපකරණයේ අන්තරාලය කොච්චරද කියලා අහන්නේ. අන්තරාලය උතන හොයන්න දෙයක් නැහැ. අන්තරාලය කියලා කියන්නේ රවුමක් කරකම යන දුර ප්‍රධාන පරිමාණය ලකුණු කරලා තියෙන මිලිමීටර් භාගී කොටස් වලින් ඒ නිසා C වලට එකට උත්තරේ භාගයයි මිලිමීටර්. නැත්නම් 0.05 මිලිමීටර් කියලා තියෙනවා. හරිද? දෙවෙනි කොටසේ අහනවා පාඨාංකයක්. ලකුණු තාම දීලා නැහැ ඒකට නෑ. පාඨාංකයක් අහලා තියෙනවා. පාඨාංකය වර්ධවල ඉස්සලා ලියන්න කියලා තියෙනවා. ඒක මොකද්ද? කුඩාම මිනිම හොයාගන්න ඕනේ ඔක. කුඩාම මිනිම සමානයි භාගයයි මිලිමීටර් බෙදීම අන්තරාලයේ කොටස් 50යි CN එකයි. 0.01 මිලිමීටර්. එතකොට අන්තරාලයේ ලියලා ඔයාලා කුඩාම මිනිම අර විදියට හොයාගෙන තියනවා නම් ඔය දෙකම හරිනම් එක ලකුණ. දෙකම හරිනම් එකයි. දැන් අහනවා ඔගේ දීලා තියෙන පාඨාංකේ කියවන්න කියලා. පාඨාංකේ. පාඨාංක කියවම බලන ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක් ගිහිල්ලා තියෙනවා. එතකොට කොටස් දෙකක් ගියාම 2 මිලිමීටර්
ඒකට එකතු වෙන්න ඕනේ සම්පාදල දෙන 45 46 47 වෙනි ඉර. එතකොට 0.01 මිලිමීටර ඒවා 47ක්. 2 මිලිමීටර ධන 0.47 මිලිමීටර. දැන් 2.47ක් මිලිමීටර. එතන මේකට එක ලකුණයි. ඊට පස්සේ ආන අපේ මූලාංක උපකරණ ඉද්දා කිනීර එකිනෙක ස්පර්ශ වූ විට දෘශ්‍යවනාකාරයේ හත රූපයේ දැක්කේ මූලාංක දෝෂය ආන. ඒතරවල 10 ඉලක්කම් පේනවා කියලා කියන අතනින් එහාට බිඳුව ගිහිල්ලා. ඒතර තියෙන්නේ 10 එහෙනම් උඩ තියෙන 9 8 7 කොටස තුනේ අභ්‍යන්තර විස්කම්භය කියන්නේ පාඨාංකය තමයි. ඒකේ B කොටස තුනේ අභ්‍යන්තර විස්කම්භය කියන්නේ පාඨාංකය කියන්නේ මේක විතරක් තිබ්බොත් කියන්නේ මේක විතරක් බෑ මේක ලියලා මේකට එකතු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් පාඨාංක හොයලා දෝෂ ගන්න වෙන්නේ. පාඨාංක වල තමයි දෝෂය එකතු කරන කියලා කියන්න ඕනේ. එතකොට ඒක ලියලා හොයලා තියෙනවා. මේකේ මූලාංක දෝෂ එතකොට එන්නේ කොටස් ගිහිලා තියෙනවා කියන්නේ 10 11 12 13ක් නේ වැඩියෙන් ගිහිලා තියෙන්නේ 10 11 12 13 බිංදුව ගාව තියෙන පල්ලයක් බිංදුව එළ නැහැ එහෙනම් දෝෂය වෙන්නේ 0.01 මිලිමීටර වැඩි කිරීම 13 0.13 මිලිමීටර 0.13 මිලිමීටර. එතකොට ඒකට එක ලකුණ. දැන් ආන උපකරණය මගින් මල්ලද ගෝලයේ විස්කම්භය. දැන් මේක ඇවිල්ලා 3 හතරවෙනි කොටස. උපකරණය මගින් මල්ලද ගෝලයේ විස්කම්භයෙන් උතන පාඨාංකය අඩු කරන්න තියෙන්නේ නේ. ධන මූලාංක දෝෂයන් නෑ. ඍණ මූලාංක දෝෂයන් නේ. එක අඩු. බිංදුව පව කරන් ගිහලා. ඒතර පාඨාංකය වෙන්නේ 2.47 දැන් එකතු කරන්න ඕනේ 0.13 එතකොට එන්නේ 2.5 කියලා ලියන්න එපා 5 නෙමෙයි 6 නේ 6 කියලා විතරක් ලියන්න එපා 6.0 මිලිමීටර මේකට එක ලකුණ අන්තිමට ආවක දන්න එකක් ගාලා A4 කඩදාසියේ ඝනකම දශම ස්ථාන දෙකකට නිවැරදි ලෙස අවමිනම 0.1 මිලිමීටර වූ වර්ණී කැලිපරයක් මගින් මයිනන්ද විස්තර කරන්න. ඍණ මූලාංග දෝෂයන් නම් එකතු කරනවා. ධන මූලාංග දෝෂයන් නම් අඩු කරනවා. මේක බිංදුව එහෙට ගිහිල්ලා තියෙන අරකට පොව ඍණ මූලාංග දෝෂ. එතකොට බිංදුවක් කියන්නේ මැන්න ඔගේ 13ක් මැනිලා තියෙනවා. ඒතර 2.4යි 7ක් කියද්දි 13ක් වැඩි වෙන්නේ තියෙන්නේ. මැන්නලා නැහැ එතන තමයි මැනගෙන ඉන්නේ. 13ක් මැනලා නැති ඉන්නේ මෙහෙට කරකවනකොට ඒ ටික මැනිලා දෙන්න ඕනේ. බලන්න කියලා වෙන කෙලෙසේ ආපස්සට බෑ හරි ඒක නෑ දැන් ඕක අඩු කරන්නේ නේද? මේ අඩු කරන්නේ මේ දෝෂය මොන දෝෂයක්ද?
ධන වෙන්නේ කොහොමද? ධන දෝෂයන් කොහොමද තියෙනවද බිඳුව? විල්ලේ ප්‍රධාන එකට පහලින් තියෙනවා. ඔය විල්ලේ ප්‍රධාන එක පහු කරා බිඳුව ගිහිල්ලා. ඒකනේ 10 තියෙන්නේ. ඒක ලියන්න උත්තරේ කඩදාසි 10ක් එක මත එක තබා. නැත්නම් කඩදාසි 10ට වැඩි ප්‍රමාණයක් එක මත එක තබා මුළු ඝනකම මැන කඩදාසි ගණනින් බෙදීමෙන් මුළු ඝනකම මැන කඩදාසි ගණනින් බෙදීමෙන් තමා හොයාගන්න වෙන්නේ ඒ වගේ එක ගන්න. ඒකට ලකුණු එකක් තමයි තියෙන්නේ. ඕකේ ඊට පස්සේ වාලා මොකද මේකට දානවා බින්දුව කරලා උඩින් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ දැන් බින්දුව කියලා මන්නන්න මේක වැඩිපුර කැලලක් මෙල්ල තියෙන දශමාංශ. මේකේ බින්දුව කියලා මනිද්දී ඒ කැලල මෙන්නලා නැහැ. ඒක ඉරණ මේ ධන ගින්න අඩු කරා. ඔයාලගේ ලකුණු ටික දාන්නවා. කොමින්නේ ආශීෂණි 9යි. නමයයි පබස්සරා ඉෂාර 7යි. ඉෂාර 7යි. යුක්තකින්ද පබස්සර 8යි. දුපුනිත් 8යි. ඉමාෂා දෙන්නම 9යි. දෙන්නම කොපි කරා. කලණි 8යි. කලණි 8යි උදිත් 7යි. ජයෝද්‍ය 9යි. ගණේෂ් 9යි. ජයෝද්‍ය 9යි ගණේෂ් මොකද 6යි. අමල්ක 8යි. නිශානි 8යි. 8යි. සඳශිනි 10යි. නිල්මි 8යි. නිල්මි 8යි සඳශිනි 10යි. නිමේෂ 8යි. නිමේෂ 7යි. සඳශිනි 10යි. ඉෂානි 8යි. ගණේශය කිව්වේ නේද? ගණේෂ් කියමු දෙකක් කියලා. දෙපාරක් ඉන්නවා. එක එකකින් එනවා. කවිෂාගේ ලකුණු නැද්ද? කවිෂ අදනට කිව්වේ. එතකොට ඔයාලගේ අඩුපාඩු ටික හදාගන්න. හරිද? ඔයාලගේ මේ
ඒක උදේ බිංදුව ආගෙන කොහොමද කියන්නේ 10 දැන් අග තියෙන අර අත්තර කලකින් නැහැ නේ එහෙම තමයි ගන්න වෙන්නේ වෙන විදියක් නැහැ පුතේ ඔක මේ හරි එතකොට ඕකේ තාම මට ලකුණු හම්බුන්නේ තිවංක දාලා නැහැ නේ තිවංක කියේ නැද්ද හදුවේ නැද්ද තිවංකගේ නැහැ ධම්මය දාවේ නැහැනේ මේක තමයි ලකුණු දාන්න තිවංක නැති වෙලා තිබ්බා දැන් 15 ඉන්නේ උන් ගිහිල්ලා හරි එතකොට ඔයාලගේ ওই ටික මෙයා කරනවා මම ලබන සතියේ මම බකුණෑගෙන අර ලකුණු ටික දුන්නා ඔයාලගේ දඹුල්ලෑගේ නාවුල ටිකයි ඒ ටික මම ලබන සතියේ මේ සතියේ පන්ති වල අරන් එන්න අර ආවර්ජන එක ටියුට් එක දෙවෙනි එක ඔයාලා හදලා මේ ආවිල තුන්වෙනි සතියේනේ අද ඊට පස්සේ ලබන සතියේ මේ 8 වෙනි ටියුට් එක කරා මේක ඉවරයි ඊට පස්සේ මම ගොඩක් දාලා ඇත්තේ බහුවර්ණ ප්‍රශ්න වත්ත හතරක් හරි පහක් හරි තව හදාගෙන යන්නේ ඒක රචනා ප්‍රශ්න කීපයක ඒක බහුවර්ණයක් වැඩියෙන් කරන්න ලකුණු අඩු වෙලා දෙන බහුවර්ණ වලට ඔයාලා බහුවර්ණ පුළුවන් තරම් මේ අමාරු වෙද්දී ගොඩක් හොඳ ඒවා හදන්න ඒවයි බර වාරි භාග වෙන ඉස්කෝලේ ලහවු ප්‍රශ්නත් එක්ක තමයි දාලා තියෙන්නේ ඒ ටික හදලා අනිත් ටියුට් එක වල පුළුවන් මේ සතියේ මම අරක මේ සතියේ වල ආවම දෙන්න හතරේ සතියේ ඉස්සෙල්ලා බාර දෙන්න අර ගණන් ටික හදලා ආවර්ජන ආර දෙවෙනි ටියුට් එක එතකොට ලබන සතියේ තමයි 8 වෙනි එක තියෙන්නේ ඊට පස්සේ ඒ ටික දුන්නාම ලබන සතියේ කරලා ඊළඟ සතියේ ටියුට් ටික යවන්න එහෙනම් හරි ඔයාලා ඔය ටික බලලා අඩුපාඩු තියෙනවා මොනවා හරි පන්තියේදී හරි කවන්න තේරුණා තියෙනවා අහගන්න පන්තියට ඇවිල්ලා හරි මෙතන අර ධන මූලාංක දෝෂයක්ද හරි නේද ආව ලොකු සුබරාත්‍රියක්